right අපි ඊළඟ අනුමාත්‍රකාට යමු ටෙක්නික් පාර්ට් එක ඔයාලා මාතෘකා ලියා ගන්න අපි කතා කරන්න යන්නේ මේකේ තියෙන ශිල්ප ක්‍රම මොනවද කියන එක ඒකෙත් නෝට් එක තියෙනවනේ මෙතන වැදගත් දෙයක් આવත් උතරක් අපි පොයින්ට් අවුට් කරගමු කරයිද ටොපික් In the whole incident, the poetess has been able to build up some effective visual imagery. දෘශ්‍ය රූපක කියන එක අපිට මේ සිද්ධියම ඇවිල්ලා පේනවනේ. Imagery එක, visual imagery. Especially of the bird that she has taken as the protagonist. ඔන්න තා පොයින්ට් එකක්. දැන් මේ poetic techniques දෙක තුල points තියෙනවා. කියන්නේ තාක්ෂණික නොවන අපිට වැදගත් වෙන ඩිස්කෂන් එකක් තියෙනවා දැන් ප්‍රොටගනිස්ට් කෙනෙක් ඉන්නවා මේකේ කතානායකයෙක් ඉන්නවා වීරයෙක් ඉන්නවා ඒ තමයි කුරුල්ලා protagonist. The image of the bird is absolutely not an exception but a common scene. කුරුල්ලාගේ දර්ශනය කියන එක මේ අසාමාන්‍යතාවයක් නෙමෙයි එක්සෙප්ෂන් එකක් නෙමෙයි ඒක දකින්න නොලැබෙන දෙයක් නෙමෙයි ඒක සරල පොදු සිද්ධියක්. අපි හැමෝටම දකින්න පුළුවන් සිද්ධියක්. However, the poetess has taken this common bird as the center focus. වචනේ වැදගත් center focus කියන එක මධ්‍ය කේන්ද්‍රය කියන එකනේ. අපි යන කීටි කතාව තුළ සහ කවිය තුළ අපි දකින්න center focus එකක් ගොඩක් වෙලාවට. නවකතාවේ center focus අඩුයි. කියන්නේ කේන්ද්‍රීය වූ දෙයක් මොකක් හරි සෙන්ටර් එකක් අපි දකිනවා. So this is a period you can read more, watch films more. අර films බලනකොට ගොඩක් ගැඹුරු දෙයක් තියෙන films බලන්න. ගැඹුරු අර්ථය especially the true stories වෙන්න පුළුවන්. සැබෑ කතා බහ තියෙන ඒවා ඉරාන් ෆිල්ම්ස් ගන්න පුළුවන් නම් තෙලිඟු ෆිල්ම්ස් ගන්න පුළුවන් ඒවා හරි වටිනවා නේ වගේ ගැඹුරු සාකච්ඡාවක් තියෙනවා so they change our thinking patterns ඒවා අපේ හිතන පතන විදිය වෙනස් කරනවා ඒක දකින්න පුළුවන් කොහොමද ફોකස් වෙන්නේ දැන් ඔය කෙටි චිත්‍රපටයක් ගත්තම ඒකේ ફોකස් හොයාගන්න පුළුවන් අපිට කේන්ද්‍ර වෙන තැනක් තියෙනවා මෙතන අපිට දැක්ක එක ફોකස් එක කුරුල්ලා තමයි ફોකස් වෙන්නේ හැම අතින්ම අපි so that the image of the bird becomes exceptionally significant. A bird hops fetching for food. It catches a worm and pecks at it with its beak and splits it into pieces. Then it eats it with much appetite. After that, it fetches water from its immediate environment and drinks the dew in the grass. Then it hops away quietly. Simile, the poet uses a simile when she describes the usual behavior of the birds. He glanced with rapid eyes. They looked like frightened beasts, I thought, like cake. ඒකයාගේ behavior එක. ඒ ඇස් එහෙම තමයි තිබුණේ. මම දැක්ක ඒ ඇස්වල බයක් නෑ. ඉතින් ඒ කුරුල්ලගේ ඇස් තමයි. එතන සිමිලි එකනේ ලයික් කියන වචනයෙන් අපි දකින සිමිලි එකනේ and the simile the eyes of the bird are compared to beads are tiny pieces of glass that usually shine with the simile the poetess visualizes how the eyes of the bird shine the bird is really frightened because it always expects some danger from its immediate environment so it always turns its eyes round and sees whether it has faced or is going to face any danger. මේක මම නම් මගේ කතා බහ මේකේ ඔයගොල්ලෝ මේ මට්ටමින් ලියන්න. දැන් මට ප්‍රශ්නයක් ඇත්තටම කුරුල්ලකට බයක් තියෙනවද කියන එක. ඇයි බය වෙන්නේ?
අපි තමයි කියන්නේ බය වුණා කියලා නේද? මේ අපි දකින්න විදිහනේ අපි දකින්න ඕනේනේ. ඇත්තට මේ කුරුල්ලගේ ස්වභාවය වෙන්න ඇති. ඒ ඌ තුල තියෙන බයක් නෙමෙයි ඌ තුල තියෙන විමසිලිමත් භාවය වෙන්න ඇති. ඌගේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා කියන එක ඌට දැනනවද කියන ගැටලුව මට තියෙනවා. කුරුල්ලෙක් අපි ආවම අපි දැක්කම පියඹල යන්නේ ඉවතට. ඒ අපිට තියෙන බය නිසා කියලා අපිනේ කියන්නේ. ඌ නෙවෙයිනේ කියන්නේ. ඒක ප්‍රශ්නයක් මේ. අපි හදාගත්ත කතා මේවා. ඒගොල්ලෝ මේකේ තියෙන විදිහට ලියන්නේ. The bird is really frightened because it always expects some danger. Immediate environment. So it always turns its eyes round and sees whether it has faced or is going to face any danger. So the simile frightened beats brings more light to denote how the bird is excited, nervous, afraid. එලා මේ ਵਿਚාරය තුල අපි දකිනවා හැම කතාබහක් අපි කියනවා ඌ බය වෙලා හිටියේ කියන එක. Adjectives භාවිතා දැන් අපි ඇත්තටම adjectives කියන වචනෙට අපි epithets කියලා යන්න පුළුවන්. මම කලින් වල්ලා තියෙනවා ඔයගලන්ට I have already taught the meaning of epithets. Epithets are also adjectives. But you must be very clear about differentiating the adjectives and epithets. Epithet එකක් deeper meaning. epithet එකේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. Adjectives ඊට වඩා සරල අර්ථයක් තියෙනවා. frightened eyes කියලා මේ කියන්නේ. ඒක epithetial නෙමෙයි. මෙතන ඒ තරම් ගැඹුරට යන වචන දෙකක් නෙමෙයි මේ දෙක. ඒක නිකන් adjectives දෙකක්. Contribute enormously to build up this situation. Here the word rapid brings the sense that the eyes are quick, serious when they are turned around. The bird is really scared and agitated. So the poetess applies the situation to the beads, taking them as frightened beads. Furthermore, the poetess describes quite positively the retirement of the bird. Retirement can එතන ඉවත් වීම කියන එක. එතන හැර යාම කියන එක. Of the bird for this situation or how it hurries away, just refusing the crumb. පාන් කැල්ල එපා කියලා යන එක. දැන් ඕගොල්ලෝ මේක අනිත් පැත්ත තරක කරන්න පුළුවන් නේ. අනේ මේ එමිලි 1800 ගණන් වල එයාගේ ගෙදරට ආපු කුරුල්ලට පාන් කැල්ල දුන්නා කුරුල්ල පාන් කැල්ල එපා කියලා ගියා. අඩේ අදේ උන්නම් එහෙම යයිද කියලා. එහෙම දකින්නද අපේ ගෙවල එනවා කුරුල්ල එනවා දෙමලිච්ච එහෙම එනවා පොල් කිච්ච එනවා. මයිනෝ එනවා. දුන්නම කනවනේ මේක. දැන් කැම පිසි කරොත් ඒ කාලේ යන්නේ. බයර් පියම්බල යන්නේ කපුට බලන්නකෝ. කනවනේ. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අපි අපේ බලපෑමට දැඩිව මුන් යටත් වෙලා. නේ? يعني අපි කැමරාවකින් බලන් ඉන්න සමාවලට ඇවිල්ලා පුරුදු වෙලා අපෙන් කණ්ඩ. මේ අපි අනවශ්‍ය විදිහට සබදාහම ඉන්ටර්ෆියර් කරලා තියෙන්නේ. එහෙම දෙයක්. It definitely reveals the attitude of the bird towards a possible danger it has faced with. It feels it so that it immediately gets away from it. This can be taken as the climax or the denouement of the scene. ක්ලයිමැක්ස් එකක් නැත්නම් ඩිනියර්මන්ට් එකක් තියෙන උත්තීරක අවස්ථාවක් උච්ච අවස්ථාවක් තියෙනවා මේකේ. කුරුල්ලා තටුසලා පියඹා ගිය අවස්ථාව තමයි මේ සිද්ධියේ උච්ච අවස්ථාව. ඉන්සිඩන්ට් එකේ ක්ලයිමැක්ස්. ඉන්සිඩන්ටල් ක්ලයිමැක්ස් එක. ඉන්සිඩන්ටල් ක්ලයිමැක්ස්. ඉන්සිඩන්ටල් ක්ලයිමැක්ස් එක කියලා කියන්නේ ඒ සිදුවීමේ උච්ච අවස්ථාව. ඉවෙන්ට් එකේ උච්ච අවස්ථාව. Right.
The climax is presented comparing it to two situations taking two more similes. මේ climax එක මෙයා ප්‍රසන් කරනවා. ඒ climax එක ප්‍රසන් කරන්න ගියාම එයා තව similes දෙකක් භාවිත කරනවා. අර os කතාවයි ඒකනේ. When the one එක කියන කතාව කියන බලන්න when the oarsman uses his oars every time the water divides. හබල් ගාන හැම පාරකම වතුර බෙදෙනවා. ඒ බොහෝ සැනින් එකතු වෙනවා කියන එක. The poetess has taken this phenomenon to show the quickness of the movement of the bird. දැන් මේකට මට තව අර්ථයක් වලට කියන්න පුළුවන්. මේකේ මේ කතාව බහ නැහැනේ. අපි මේ තව විදිහට තරක කරමුකෝ පොඩ්ඩක් අපි. තව මේ ඔගේ වචන තියෙන්නේ then නේ down නේ then knows divide the ocean. බෝට්ටු යනවා හබල් පාර ගහනවා. හබල් පාර ගහපු ගමන් බෙදෙනවා දෙකට. නේ? විදිච්ච ගමන් එකතු වෙනවා. ඔය එකතු වෙන එක තමයි සීම් එක. මැස්ම කියන එක. two silver for a seam. ඒ කියන්නේ මැස්ම හොයාගන්නත් නැහැනේ. වෙන් කරා වෙන් වෙච්ච ගමන් එකතු වුණා. වලට රෙදි කෑල්ල දෙකට කපලා එකතු කරලා මැස්මක් ගිහුව මැස්ම පේනවනේ. මේකේ මැස්ම පේන්නේ නැහැ. මේ කතා කරන්නේ seam of the divided waves. දෙපැත්තට බෙදලා එකට එකතු වෙච්ච දියපහරේ මැස්ම කෝ වාටිය කෝ මුට්ටුව. ඒක හොයාගන්න බෑ. ඒ තරම් සිල්වර් ඒ තරම් තුනී බවක් තියෙනවා කියන්නේ ඒක. අන්න එහෙම අර්ථයකට අපිට යන්න පුළුවන් මත. Next page 24 ne. The other simile, butterflies of banks of known leave flashless as they swim. Secondly, the bird is compared with butterflies. They usually leave without leaning or bending very quickly. The poetess presents a conflict in the incident of the poem. Conflict. It is the nature of a bird. It is constantly in the effort to find food. Once it gets its ideal food, it quickly hunts it down and eats. Dadayankara Keva. Lokin Sattu Gattama Radipurama Kama Kandoni Jatiatama Kurulu Lamatismo Kano. Because they want to fly, Yambandoni. To fly, they need to make quick energy. The whole process or the occurrence includes some particularly urgency. Make abuse of the Kino Hadisia, Kalabale, Ikmamba Kianeka, Ekape mood decker, Kavia Hadana, a mood decape. Kavia is the Imteka, Api Hadana mood deca, urgency. The bird is usually in fear of any threat from its immediate environment. That is why it refuses the crumb. Mangnakan Hamekata, who conda behaki will by him, the Eka Apitihimit and the Behe. Who somewhat done it Natuati made them make Kamakala killer. Utanati make a Galgidia, would get Hokil, heaven the Pulun. Who come done make Pankala killer. Udan Hake. වැරදිලා හරි ඌ ඇවිල්ලා එතන එක කෑවොත් එහෙම උඩ දැනුනොත් මේක ආහාරයක් කියන එක ඊට පස්සේ ඌ දන්නවා මේක පාන් කෑල්ල. මෙතෙන් ඩාවොත් ආයි පාන් කෑල්ල කන්න පුළුවන් කියන ඉන්ටිමස් ටික තියෙන්න පුළුවන් උට. කපුට බලන්න කපුට වැඩේ කරනවානේ කපුට දන්නවා. They can memorize. The most serious point of the conflict is how quickly the bird tries to vacate. Vacate can herayano the place to get rid of the danger with an abnormal or unusually hurry or haste. Kalabaling Gia Nidahasa. It is quite significant to notice the capitalization when the Mekatava Supuru Durata make a capitalization of some words in the incident throughout the poem.
This has been recognized as one significant feature of the style of poetry of Emily Dickinson. But yeah, උදාහරණ ටික දීලා තියෙනවා නේ මම කතා කරන්නේ නැහැ වචන ටික. ඒ හැම තැනක්ම එයා capital කරලා තියෙන අවස්ථා ටික. These words are quite critical. මේ වචන සම්බන්ධ විචාරයක් අපි පාලින් කතා කරනවා. මේ වචන වල වැදගත්කමක් තියෙනවා මේ සිද්ධියට. Symbols or symbolic words. ඒවට අපිට සංකේතාත්මක වදන් කියලා පවසන්න පුළුවන්. If you take these words one by one and study them, you can notice how they significantly contribute in the flow of the incident. බලන්න මේ පැහැදිලි කිරීම. Walk එක. How the image of the bird is presented. It is now in its effort to hunt its prey, so it is very vigilant and moves slowly and steadily. walk කියන වචනේ ස්ථන යන ගමන් කිරීම, චලනය, ඇවිදීම ඒක සිග්නිෆයි කරනවා. angel walk, දෙගොදුර, dew, වතුර බොන විදිය, grass, නේ වතුර ගන්න තැන, wall, කෑමෙන් පස්සේ යන තැන හැංගෙන්න, beetle, unnecessary, ඌ දඩයන් කරන්න ඕනේ නැහැ කියලා දැනෙනවා. නේ දැන් කාලේ ඉවරයි, බීලි ඉවරයි, ඉතින් අයි කන්න ඕනේ නැහැ නේ. අපිට කෑම කෑල්ලක් අහුනොත් අපි අතාරින්නේ නේද? ඒකත් කාලා අරුවත් කනවා. නැත්තම් අරන් ගිහලා ගෙදර හරි තියා ගන්නවා. එහෙමත් කරනවා. යකෝ දන්නවද සාමාන්‍යයෙන් ඔය කෑම හංගන කෑම ගෙදර අරන් සත්තු නැහැනේ ලෝකේ. කෑම අරන් ගිහිල්ලා ගබඩා කරලා තියා ගන්න සත්තු අඩුයි මේ. ඔයගොල්ලෝ අහලා තියෙන කතාවට මේ කූඹි කෑම අරන් යනවනේ, කෑම අරන් ගිහලා තියා ගන්නවනේ ගිහිල්ලා ගබඩා කරලා ඇන්ට ඇඳ ග්‍රාස් උපය කියම් දකිනවනේ අපි කතාව. ඒක එහෙම නෙවෙයි. කූඹි කෑම අරන් යනවා. එහෙම අරන් ගිහිල්ලා උන් එතන ගබඩාවේ නෙවෙයි උන් තියා ගන්නවා. තියාගත්තම ඒකෙන් වර්ධනය වෙනවා මේවා මේ ෆංගස් එකක්, බැක්ටීරියා වර්ධනයක් වෙනවා. ඒකෙන් එන ජූස් එක තමයි උන් පාවිච්චි කරන්නේ. උන්ට මේ සිරප් එක වගේ එකක් පාවිච්චි කරනවා. එහෙම නැතුව ගොඩක් උසස් ජීවීන් කෑම තියාගන්නෙම නැහැනේ. ගබඩා කරලා තියාගන්නේ නැහැ. කපුට කාලා හංගනවා කෑම එක ඉතුරු ටික. ඒ පස්සේ කන්න නේද මොකද හංගනවද දන්නේ නැහැ. ඌ හැංගුවට පස්සේ ඌට හොයාගන්න බෑ ඒකයි කොහෙද තියෙන්නේ කියන එක. ඒ වගේ තියෙනවා. But in certain occasions these animals living in winter regions, සීත කලාපයේ ජීවත් වෙන සත්තුන් කෑම හංගනවා. අර ප්ලේන් එහෙම කරනවා. ඒක ස්කාසිටි එකත් එක්ක උන් දන්නවා ඒක. ආයි කෑම නැහැ කාලයක් යනකම් කියන එක. itu hari අඩුයි මේ කෑම අරන් යන එක ගෙදර. then beetle කතා කරා beads as කතාව නේද? ඔයගොල්ලෝ හිමිට කියව ගන්න වචන ටික. then velvet head is there. Cautious. crumb. crumb එක තමයි හොඳම සිම්බල් එක නේද? එතන අපි සබාදහමට දැන් කවියා සබාදහමට බාධා කරේ ක්‍රම් දෙකකින්නේ. ඒක වන්නේ වචනේ කොයිතරම් බරපතල වචනයක් මෙයා පාවිච්චි කරා. Look at that word, how it affects the whole incident or how deep the usage of it. The word crumb signifies the agriculture. crumb එකේ තියෙන agriculture කියන එක. Industrialization. කාර්මීකරණය කියන එක තියෙන crumb එක ඇතුලේ. commercialization තියෙනවා, වාණිජකරණය කියන එක තියෙනවා නේ. ඒක artificial එක තියෙනවා, urbanization, හැමදේම මේ ක්‍රම් එක ඇතුලේ තියෙනවා. එයා මේ වචන ලස්සන භාවිත කරනවා. අපි ලෝකේ වෙනස් කරපු විදියනේ, කෘෂිකර්මාන්තය කල වෙනස් කරා, කාර්මීකරණයෙන් වෙනස් කරා, නාගරිකීකරණයෙන් වෙනස් කරා ලෝකය. මේ වචන තුන ලියා ගන්න ඕගොල්ලෝ වැදගත් වෙයි කියලා මම හිතනවා. agriculture, industrialization, then what do you call urbanization.
Go to the next page. 25. Last part ne. Tapi हमारा किधर थी ने. यानी टिकट थी ना Homemaker, horse, butterflies, banks of known. In this presentation of the incident, the poetess has used a number of adjectives and adverbs that brings more light to the poem. Adverbs and at the fellow row. Here, the adverb row is very effective. It decides on the appetite of the bird. යුගී ආහාර රුචිය ගැන නෙමෙයි කතා කරන්නේ ඌ කන විදිහ කතා කරන්නේ. ඌ වෙල කන්නේ. එහෙම දෙයක්. From a convenient grass. The adjective convenient modifies the noun grass, denotes that the idea that it was a grass that the bird could easily approach or with its proximity, grass that is could find easily in its immediate environment. He glanced with rapid eyes. Here the adjective rapid conveys a deeper sense of begin and ideal visual imagery of the eyes of the bird. The word rapid presents the meaning serious, keen, vigilant, quick. The eyes of a bird are always active because it is the eyes of the bird that stand for its safety from any danger. They look like frightened beads. Here the poetess has personified the beads. Beads are small pieces of glittering glass, but here it is modified with the adjective frightened. The poetess wants to convey the idea that the bird is already excited and afraid. He stirred his velvet head. Adjective velvet suggests the color of its head and softness. Softness. Like one in danger, cautious. Last part. The word cautious creates a deep sense informing about the nature of birds. It shows how the bird is always in common sense of a possible or immediate danger, imminent danger. At the Langathian Atma Imitin Anaturak, imminent Kian, Ikmaning and the Buddha Anaturak, and rode him softer home. Atatutamai rode his softer home away, rode him softer home Kilatine, Uge Gedera. අරගෙන ගියානේ his soft home උනොත් ඉන්නේ නේ. Rode him ඔහුව අරගෙන ගියා උගේ තටු. ඒකයි මේ කතාව. Adjective softer precisely defines what a home is. When the bird is out, it has to protect the මම ඒකට විරුද්ධ මේ home කියන එක. මෙතන home කියලා කියන nature කියන එක ඇත්තටම. ගෙදර නෙවෙයි උඩ ගෙයක් නැහැනේ. ඌ යන්නේ සබාදහමට. ඌ සබාදහම කෙනෙක්. ඌ අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ නැහැ. එහෙමයි මේ කියන්නේ. When the bird is out, it has to protect from so many forces. It is innocent. As it is innocent, it has to get away from any risk or danger, but it is home is softer. It is quite safe and can enjoy peace in mind when it is at home. So the Patlagan Depa, I'm making some Marakarma, some Golag syllabus in the Garna. Who get another Tamaki and Uto together. ඒ වගේ ගැඹුරු කවියකින් අපිට හිතන්න බැහැනේ කුරුල්ලෙකුට ගියක් තියෙනවා කියලා හිතයි කියලා නේ. මේ කතා කරන සබාදහම. ඔය යන්නේ සබාදහමට. Home is the nature. Nature is the home. Leap flashless as they swim. Here with the adverb, the poetess conveys the idea that it finds no difficulty in leaping. Some expressions in the poem, it appears that the poetess has used in a deviant way or in a way not generally used. The one way deviance කියන එක. Deviance කියන වෙනස්කම්. එයා සම්මතයෙන් බැහැර වූ අවස්ථා. Convenient glass. මම කතා කරා flashless. මේ වචනයක් නැහැ flashless කියලා වචනයක්. Flash තියෙනවා. Flashless කියලා එකක් නැහැ.
halves දෙකට බෙදලා කාපු එක. කඩාගත්ත කෑලි වලට. ඒ වගේ 아무තු යෙදුම් භාවිත කරනවා. As paragraph, the poet says use some sound effects, ශබ්ද වචන, නේ? Auditory image කියන එක. Especially in the third stanza, using alliteration, assonance, onomatopoeia, ගන්න දේවල්. When she describes the agitated and confused state of the bird, she wants to emphasize the fact that the poor creatures are always in constant fear when they deal with the outside environment. She uses alliteration, for instance, all broad, assonance, rapid eyes, onomatopoeia, hurried, stirred, වගේ වචන එයා භාවිත කරනවා. අද චුට්ටක් බලන්න නේද දෙයක් විතර දෙන්නම්. ඔයගලන්ට ආයිමත් හරි කාරණාවක් ලියා ගන්න තියෙනවා නම් ටෙක්නික් පාර්ට් එක කතා කරේ අපි ඩිස්කස් ද ටෙක්නික් පාර්ට්. ඒකේ මග හැරිච්ච දෙයක් සම්බන්ධයෙන් බලන්න නෝට් එක හදාගත්තද කියලා.